කොහොමද මිනිස්සු වගේ හිතන්න වැඩ කරන්න පුළුවන් පරිගණක පද්ධති රොබෝල නිෂ්පාදනය කරන්නේ. මොකක්ද කෘතිම බුද්ධිය කියලා කියන්නේ. අන්න ඒක ගැනයි අද මම කතා කරන්න යන්නේ. මගේ නම් රුචිර විජේසේන මම වෘත්තියෙන් විද්‍යාඥවරයෙක් අසිරිමත් සංසිද්ධි හරහා විද්‍යාත්මක දැනුම සමාජයට බෙදා දීම තමයි මගේ අරමුණ. මොකද මම හිතනවා රටක් විදියට ඉස්සරහට යන්න මේක අතිශය වැදගත් කියලා. කෘතිම බුද්ධිය එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක සරලවම ගත්තොත් ඒකේ අදහස තමයි මිනිසා වගේ පරිකල්පනය කිරීමේ හැකියාව, තනිවම සිතීමේ හැකියාව, ප්‍රශ්නයකට පිළිතුරක් තනිව සෙවීමේ හැකියාව වගේ ස්වාධීන ඉන්ටෙලිජන්ස් හැකියාවන්, බුද්ධිමය හැකියාවන් යන්ත්‍රයක් තුලින් විශේෂයෙන්ම කම්පියුටර් එකක් තුලින් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව. මේක කරන්න කලින් මිනිස්සෙක්ගේ මනස සහ පරිගණකයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන තේරුම් ගන්න පුංචි උදාහරණ දෙකක් බලමු. මම දෙනවා ගණිත ගැටලුවක් විසඳන්න. 372 වැඩි කිරීම 239. මේ ගණිත ගැටලුව පරිගණකයකටත් දෙනවා, සාමාන්‍ය මිනිස්සෙකුටත් දෙනවා. සාමාන්‍යයෙන් පරිගණකයකට මේ ගණිත ගැටලුව විසඳන්න යන්නේ තප්පරයෙන් මිලියන 10න් පංගුවයි. සමහර විට ඊටත් වඩා අඩු කාලයක්. නමුත් සාමාන්‍ය ඇවරේජ් මිනිස්සෙට මේ වගේ ගණිත ගැටලුවක් විසඳන්න තප්පර 30ක විතර කාලයක් ගත වෙනවා. මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් වැදගත්ම කරුණ තමයි විශේෂයෙන්ම ගණනය කිරීමේ හැකියාව වශයෙන් ගත්තාම පරිගණකයක් වේගයේ වශයෙන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා සාමාන්‍ය මිනිස්සෙගේ මනසකට වඩා. හැබැයි දැන් අපි චැලෙන්ජ් කරමු පරිගණකයක් සහ මිනිසෙක් ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් විසඳන්න. ඊට වඩා බුද්ධිය අවශ්‍ය වෙන ප්‍රශ්නයක් විසඳන්න. මේ පේන රූපයේ ඉන්න පූසංගේ රූප මොනවද කියලා වෙන වෙනම අඳුර ගන්න කියලා කිව්වොත් ඔගොල්ලෝ හිතන්නේ පරිගණකයකටද මිනිසෙක්ටද ඒක හැකියාව තියෙන්නේ. මිනිසෙක්ට නම් මේක ඊටාම ෂණිකයෙන් කරන්න පුළුවන්. නමුත් පරිගණකයකට මේක එකපාර කවදාවත් කරන්න බැරි වැඩක්. මේකට හේතුව තමයි හුදු ගණිතමය හැකියාවට වඩා එහෙම නැත්නම් කම්පියුටේෂනල් පවර් එකට වඩා එහා ගිය ඉන්ටෙලිජන්ස් බවක් එහෙම නැත්නම් බුද්ධිමත් බවක් අවශ්‍ය වෙනවා මේ වගේ ගැටලුවක් निराකරණය කරන්න. ඕගොල්ලන්ට හිතේ මේ වගේ සතෙක් අඳුර ගන්න එක ඊටාම සරල දෙයක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක සඳහා අති සංකීර්ණ මානසික ක්‍රියාවලියක් අවශ්‍ය වෙනවා. මට කියන්න ඕගොල්ලෝ පූසෙක් විදිහට අඳුරගන්න ක්‍රමවේදය මොකක්ද? අපිට එකපාර උත්තරයක් දෙන්න බෑ නේද ඒකට? ඇත්තට මේ සඳහා මනසේ මිලියන ගණනක් නියුරෝන එකට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධතාවයේ මගින් ලබා දෙන යම්කිසි ඉන්ෆර්මේෂන් එකක් තමයි මේ සතාගේ අඳුරා ගැනීම කියලා කියන්නේ. ඒක අති සංකීර්ණ ක්‍රියාවලියක්. ඕගොල්ලන්ට මේ හැම අවස්ථාවකම මේ ඉන්නේ පූසෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ පින්තූර කවදාවත් දැකලා නැහැ. නමුත් ඕගොල්ලෝ තාම තේරුම් ගන්නවා මේ රූප දැකපු ගමන් මේ ඉන්නේ පූසෙක් කියලා. සමහර වෙලාවට පූසගේ මූණ දකින්න ඕනෙත් නැහැ. ඉතින් මේක තමයි ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස්. එහෙම නැත්නම් බුද්ධිමය ක්‍රියාවලිය කියලා කියන්නේ. මේක තාර්කික නෑ. යම්කිසි තර්ක ප්‍රමාණයක් සකස් කරගෙන ඒ තර්ක අනුව සලකා බැලීමෙන් නෙමෙයි අපි මේ කාරණාව තීරණය කරන්නේ. හැබැයි ඊට වඩා එහා ගිය අපේ පරණ දැනුම අත්දැකීම් පදනම් කරගෙන ගත්තු විග්‍රහයක් තමයි මේ බුද්ධිමය ක්‍රියාවලිය කියලා කියන්නේ. මේක සාමාන්‍ය පරිගණකයක් ක්‍රියාත්මක විදිහට වඩා ගොඩක් වෙනස්. පරිගණකයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික පරිපත්ත අතිවිශාල සංඛ්‍යාවකින් හැදිච්ච උපකරණයක්. පරිගණකයක් වැඩ කරන්නේ බිංදුව සහ එක කියන අංක පදනම් කරගෙන. මේ බිංදුව එක කියන එක පරිගණකයක් දැනගන්නේ පරිපතයක් තුලින් විද්‍යුත් විභවයක් තියෙනවද නැද්ද කියන එක මගින්. ඒ කියන්නේ පරිපතය තුල විද්‍යුත් විභවයක් තිබුණොත් පරිගණකය දැනගන්නවා අංක 1 තමයි ලැබුණේ. විද්‍යුත් විභවයක් නැත්නම් පරිපතය දැනගන්නවා අංක 0 තමයි ලැබිලා තියෙන්නේ. මේ විදිහට මේ අංක 0 සහ 1 කියන එක යම්කිසි තාර්කික ක්‍රමවේදයකට සකස් කරලා පරිපත හදන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ විදිහට හදපු AND සහ O කියන පරිපත දෙකක්. AND කියන පරිපතේ අවසාන අගය එකවීම සඳහා සෑම විටම A සහ B කියන ඉන්පුට් දෙක එක විය යුතුමයි. O කියන පරිපතේ
අවසාන අවුට්පුට් එක වීම සඳහා A හෝ B කියන අගයන් දෙකෙන් එකක් වීම පමණ ප්‍රමාණවත්. මේ තියෙන්නේ පරිපථයක තියෙන මූලිකම තාර්කික හැකියාවට තියෙන නිදසුනක්. ඉතින් මේ වගේ තාර්කික පරිපථ එහෙම නැත්නම් ලොජික් සර්කිට්ස් මිලියන ගණනක් එකතු වෙලා තමයි පරිගණකයක ලොජිකල් හැකියාව ලැබෙන්නේ. මේ ලොජික්ස් ඇත්තටම තීරණය කරන්නේ පරිපථයක් නෙමෙයි. ඒක ඇත්තටම තීරණය කරන්නේ වෙනත් මිනිස්සෙක්ම තමයි. එයාට අපි කියනවා කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් කියලා. ප්‍රෝග්‍රෑමර් කෙනෙක් මොකද කරන්නේ? ඒ පරිගණකයකට කියවිය හැකි විදිහට මේ ලොජිකල් සර්කිට්ස් නිර්මාණය කිරීම සිද්ධ කරනවා. එතකොට කම්පියුටර් එකක් මොකද කරන්නේ? ඒකට යම්කිසි ඩේටා වගයක් එහෙම නැත්නම් විස්තර වගයක් දුන්නාම මේ ලොජිකල් සර්කිට්ස් අනුව ඒ තොරතුරු සංශ්ලේෂණය කරලා විස්තර කරලා ඇනලයිස් කරලා ඒක ප්‍රයෝජනවත් තොරතුරක් එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් එකක් බවට පත් කරනවා. මේක තාර්කික ක්‍රියාවලියක් පමණයි. ඒ තාර්කික ක්‍රියාවලිය සිද්ධ කරෙත් මිනිස්සෙක් විසින්ම තමයි. ඒ හින්දා කම්පියුටර් එකකින් යමක් හිතලා කරලා නැහැ. ඒක ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස් එකක් කියලා අපිට ක්ලාසිෆයි කරන්න වර්ගීකරණය කරන්න හැකියාවක් නැහැ. මේක ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස් එකට වඩා ගොඩාක් අඩු මට්ටමේ තියෙන ප්‍රොසෙස් එකක්. කම්පියුටරයක් ගත්තාම ඒක ඇත්ත වශයෙන්ම කියනවා නම් විශාල පරිමාණයේ කැල්කියුලේටරයක්ම තමයි. මේ තුල තාර්කික ක්‍රියාවලියක් විතරයි සිද්ධ වෙන්නේ ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස් එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් මිනිසාගේ පරිකල්පන ක්‍රියාවලිය එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස් එක මීට වඩා ගොඩක් සංකීර්ණයි. ඒක සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම මොළයේ තියෙන නියුරෝන සකස් වීමේ ක්‍රමවේදයක් අනුව. අපි දන්නවා අහසේ තරු වලට වඩා අපේ මොළේ නියුරෝන තියෙනවා. මේ හැම නියුරෝනයක්ම එකිනෙකට සම්බන්ධ වෙන්නේ එක්තරා සුවිශේෂී ආකාරයකට. මේ සම්බන්ධ වෙන ආකාරය අනුව යම්කිසි තොරතුරක් විද්‍යුත් ස්පන්දයක් විදියට ගමන් කරන අයුර වෙනස් වෙනවා. එමගින් තමයි අපේ මොළය සිතන්නේ, තොරතුරු ගවේෂණය කරන්නේ, පරණ මතක ගොඩනගන්නේ සහ මේ වගේ ගොඩක් සංකීර්ණ කරුණු අපේ මනසෙන් සිද්ධ කරන්නේ. ඇත්තටම ඉන්ටෙලිජන්ස් ප්‍රොසෙස් එක එහෙම නැත්නම් බුද්ධිමය ක්‍රියාවලියත් මෙහිම ප්‍රතිඵලයක් තමයි. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. අපි හිතන එහෙම නැත්නම් අපි ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය ප්‍රධාන වශයෙන්ම පාලනය කරන්නේ අපේ ස්නායු පද්ධතිය තුලින්. අපි දන්නවා අපි ස්නායු පද්ධතිය විශේෂයෙන්ම මොළය ආශ්‍රිතව තියෙන ස්නායු පද්ධතිය හැදිලා තියෙන්නේ ස්නායු සෛල වලින්. මේ ස්නායු සෛල තුලින් ගමන් ගන්නා කුඩා විද්‍යුත් ස්පන්ද වලින් තමයි මේ ස්නායු තොරතුරු එකිනෙකා හා හුවමාරු කරන්නේ. ඒ වගේම මේ ස්නායු වලට හැකියාවක් තියෙනවා එකිනෙකා අතර සම්බන්ධ වෙන්න. එක ස්නායුවක් තවත් ස්නායු ගණනාවක් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ විද්‍යුත් ස්පන්ද මේ ස්නායු අතර ගමන් කිරීමේදී මේ නෝඩ්ස් හරහා එහෙම නැත්නම් අපි මේවට කියනවා සිනැප්සස් කියලා. මේවා හරහා මේ විද්‍යුත් ස්පන්ද ගණනාවකට ස්නායු ගණනාවකට ගමන් කිරීම සිද්ධ වෙනවා. මේ වගේ ස්නායු එකිනෙකට බැඳිලා ස්නායු ජාල සකස් වෙනවා. මේ ස්නායු ජාල තුල තමයි අපි දන්න සියලුම දේ රැඳිලා තියෙන්නේ. අපි ඉගෙනගත්තු, අපි දැකපු, අපි කියවපු සියලුම දේ සඳහා යම්කිසි ස්නායු ජාලයක් අපේ මොළය තුල තියෙනවා. උදාහරණයක් විදිහට අපි පූසා කියන සංකල්පය ගත්තොත් ඊට අදාළ ස්නායු ජාලයක් තියෙනවා. ළමයෙක් ජීවිතේ මුල්වරට පූසෙක් දකිද්දී එයාට ඊට අදාළ ස්නායු නැහැ. නමුත් එයා දැකපු ගමන් එයා ඒ පූසව අත ගන්නකොට ඒ පූසත් එක්ක ඉන්ටරැක්ට් කරනකොට එයා ඒව දිහා බලන් ඉන්න විදිය අනුව එයා ලබා ගන්න සංවේදන වලින් එයාගේ මනස තුල හැදෙන්න ගන්නවා ස්නායු. මේ ස්නායු නැවත සකස් වෙලා ස්නායු ජාලයක් බවට පත් වෙනවා. නැවත එයා මේ සතාව දකිනකොට මේ ජාලය තවදුරටත් ශක්තිමත් වෙනවා. අන්න ඒ විදිහට තමයි පුද්ගලයෙක් පූසා කියන සංකල්පය මනසට දාගන්නේ. ඒ කියන්නේ පූසා කියන සතෙක් ගැන තේරුම් ගන්න. හරි අපි තව ටිකක් විස්තරාත්මකව මේ ගැන කතා කරමු. මිනිසෙක් යම්කිසි සංකල්පයක් තේරුම් ගන්නකොට ඒ සංකල්පය ගොඩාක් වෙලාවට අපේ මනසේ සටහන් වෙන්නේ විවිධ අංශ වලට බෙදිලා. ඒ කියන්නේ අපි අපේ හුරු පුරුදුම උදාහරණයක් ගත්තොත් ඒ ළමයාගේ මනසේ සකස් වෙනවා නියුරෝන ඒ සතාගේ කන් වලට ඒ සතාගේ ඇස්වල පීඩා තිබීම අනුව
නෝස් එක පීටා තිබීම අනුව නැට්ට ඒ වගේම ඔය වගේ වර්ණය ඔය වගේ කාරණා ගණනාවකට එයාගේ මනස ඇතුලේ නියුරෝන අංශු ජාල සකස් වීම සිද්ධ වෙනවා. මේ ජාල නැවත සකස් වෙනවා ඊට වඩා විශාල වූ අංශ සඳහා. විශේෂයෙන්ම දැන් පූසෙක් ගත්තොත් පූසාගේ කන ඊට පස්සේ එයාගේ ඇස් දෙක සහ නහය වගේ ඒ වර්ණය වගේ ඒවා සකස් වෙලා සංකල්පයක් ගොඩනැගෙනවා මේක තමයි පූසාගේ මූණ කියන එක. මේකත් ඇත්තටම නියුරෝන ගොඩක්ම තමයි අපේ මනස තුළ සකස් වෙන්නේ. මේ විදිහට පූසාගේ ඇඟ කොහොමද හැදිලා තියෙන්නේ, පූසාගේ කකුල් කොහොමද හැදිලා තියෙන්නේ, කොහොමද පූසෙක් ගමන් කරන්නේ, මේ වගේ සියලුම සංකල්ප අපේ හිස ඇතුලේ වැඩ කරන්න ගන්නවා. මේ සියල්ලම නියුරෝන ජාල ගොඩනැගීම් මගින් සිද්ධ වෙන්නේ. මේ පූසෙක් දැකපු ගමන් මොකද වෙන්නේ? මේ සියලුම නියුරෝන අපේ මනසේ සකස් වෙන්න ගන්නවා. ඉතින් මේ සියලුම නියුරෝන දැන් පූසෙක්ව දැකපු ගමන් ඒ ළමයා මේ සියලුම නියුරෝන එක වෙලාවෙ ෆයර් වෙන්න ගන්නවා. ෆයර් වෙලා තමයි අපිට සංකල්පයක් එන්නේ. මේ ඉන්නේ පූසෙක් කියන සංකල්පය. බුද්ධිමත් ක්‍රියාවලියක තියෙන තවත් වැදගත්ම අංගයක් තමයි ඉගෙනීමට හැකියවීම. දැන් අපි දන්නවා විවිධාකාරයේ පූසෝ ඉන්නවා. නමුත් මේ ළමයා මුලින්ම දැක්කේ එක පූස වර්ගයක් වෙන්න පුළුවන්. නමුත් එයා ජීවිතයේ ඉස්සරහට යනකොට විවිධාකාර සත්තුන් එයාට මුණ ගැහෙනකොට අර කලින් කතා කරපු පූසා සම්බන්ධ එයාගේ මනසේ තියෙන පූසා කියන සතා සම්බන්ධව එයාගේ මනසේ තියෙන ඒ නියුරෝන ජාලය තව තවත් ක්‍රමානුකූලව වැඩෙන්න ගන්නවා. ඉතින් මේ වගේ වෙනස් සත්තුත් ඒ නියුරෝන ජාලයටම සම්බන්ධ කරලා පූසෙක් කියන අදහසින් එයාට ඇනලයිස් කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම එයාට පුළුවන් වැරදීම් වලින් ඉගෙන ගන්න. උදාහරණයකට මේ ළමයා අපි හිතමු සත්තු වත්තකට ගියා කියලා. ඒකෙදි එයා දැක්ක කොටියෙක්ව. එයා මුලින්ම රැවටෙන්න පුළුවන් මේ කොටියා කියලා කියන්නේ ඇත්තටම පූසෙක් කියලා. අපි දන්නවා මේ වගේ දේවල් ඕනේ තරම් ළමයින්ට වෙනවා. එතකොට එයාට කෙනෙක් කියලා දුන්නොත් නෑ පුතා මේ ඉන්නේ කොටියෙක්. එයා පූසෙක් නෙමෙයි කියලා. මොකද වෙන්නේ අර නියුරෝන ජාලය සකස් වෙනවා ඒ ඉන්ෆර්මේෂන් එකත් ප්‍රොසෙස් කරන්න පුළුවන් විදියට. ඉතින් මේ විදිහට දිගින් දිගටම ඉගෙනුම් ක්‍රියාවලිය සිද්ධ වෙලා තමයි යම්කිසි සංකල්පයක් අපේ මනස තුළ ගොඩනැගෙන්නේ. ඉතින් මේ නැවත මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා මොකද වෙන්නේ මේ සංකල්පය අපේ මනස් තුළ ඉතා හොඳින් සකස් වෙනවා. මේ ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදියට. ඒක නිසා මේ නියුරෝන ජාලයේ තියෙන ප්‍රතිඵලයක් විදියට සමහර විට සතෙක්ගේ සියලුම කොටස් මේ පූසෙක්ගේ වගේ සතෙක්ගේ සියලුම කොටස් දකින්න නැතුව සමහර විට මූණ විතරක් දැක්කත් ඒ ජාලයෙන් විතරක් සම්බන්ධ වෙලා අපිට මේ කැට් කියන සංකල්පය ගොඩනගන්න පුළුවන්. ඒ කියන්නේ සරල විදියටම කිව්වොත් පූසෙක්ගේ මූණක් විතරක් දැක්කාම එහෙම නැත්නම් පූසෙක්ගේ වලිගයක් විතරක් දැක්කාම අපිට කියන්න පුළුවන් පැහැදිලිවම මේ ඉන්නේ පූසෙක් කියලා. ඉතින් මේ ක්‍රමවේදය ඔයගලන්ට පැහැදිලිවම පේනවා සාමාන්‍ය පරිගණකයක් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයට වඩා වෙනස්. ඒ වගේම මේ මානසික ක්‍රමවේදයේ තියෙනවා තවත් සංකල්පයක්. ඒකට අපි කියන්නේ සිටුේෂනල් බයස් කියලා. හිතන්න අපේ ගෙදර පූසෙක් ඉන්නවා. දැන් අපි ඇවිදගෙන යනකොට අපි දකිනවා පාපිස්සක් ගොඩක් ලොකුවට ගුලි වෙලා තියෙනවා. අපි මේ පූසව දකින්නෙත් නැහැ. නමුත් අපි තීරණය කරනවා මේ ඉන්නේ පූස තමයි කියලා. මේකට අපි කියනවා සිටුේෂනල් බයස් කියලා. ඉතින් මේ සිටුේෂනල් බයස් එක එහෙම නැත්නම් අවස්ථානුකූල නැඹුරුතාවය සලකලා අපිට අර්ථ දක්වන්න පුළුවන් සාධාරණ වශයෙන් කොහොමද අපේ බුද්ධිමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. මේ බුද්ධිමය ක්‍රියාවලිය අපිට පේනවා ප්‍රධාන වශයෙන් ලේයර්ස් කීපයක් තියෙනවා. මේ ලේයර්ස් වල හැදිලා තියෙන්නේ ඒ නියුරෝන් නෙට්වර්ක් එකේ සකස් වීම අනුව. අපි මේ එදිනෙදා ජීවිතයේ යම්කිසි ඔබ්ජෙක්ට් එකක් අඳුරා ගැනීමට සඳහා මේ උදාහරණය ගත්තත් මේක ඊට වඩා ගොඩාක් සංකීර්ණයි. විශේෂයෙන්ම මේ ඔබ්ජෙක්ට් අඳුරා ගැනීමට ඒ කියන්නේ මේසයක්, පුටුවක්, ටීවී එකක්, සතෙක්, කෑමක් වගේ අඳුරා ගැනීමට වඩා ඔබ්බට ගිහිල්ලා කොහොමද යම්කිසි දෙයක් සිද්ධ කරන්නේ? කොහෙද ගමන් කරන්නේ? කොහොමද ඇවිදින්නේ? මේ වගේ සංකල්ප වලටත් මේ ක්‍රමවේදයම මේ නියුරෝන සකස් වීමම අදාළ වෙනවා. ඊටත් අමතරව ක්‍රියේටිවිටි එහෙම නැත්නම් නිර්මාණාත්මක ක්‍රමවේදය අපේ සිත ඇතුලේ අපිට යම්කිසි දෙයක් කල්පනා කරලා යම්කිසි ගැටලුවක් විසඳීම සඳහා අපේ තියෙන නැඹුරුතාවයත් එන්නේ මේ නියුරෝන සැකැස්වීමේ තියෙන ක්‍රමවේදයම තමයි.
අපේ මොලේ තුල මේ නිර්මාණාත්මක ක්‍රමවේදය සකස් වෙන හැටි තේරුම් ගත්තාම අපිට හැකියාව ලැබෙනවා මේක පරිගණක පද්ධතියක් තුල සකස් කරන්න. අන්න ඒක තමයි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එකේ මූලික පියවර. මේ තියෙන්නේ ඒ නිර්මාණාත්මක ක්‍රියාවලිය ගණිතමය වශයෙන් අර්ථ දැක්වාම ලැබෙන දේ. මුලින්ම මේකේ කාරණා දෙකක් තියෙනවා. ඒක තමයි මේකේ තුල ඉන්පුට්ස් එහෙම නැත්නම් යෙදවුම් අගයන් තියෙනවා. ඒ වගේම අවුට්පුට්ස් එහෙම නැත්නම් අපි ලබා ගන්න අගයන් තියෙනවා. ඉන්පුට් කියලා කියන්නේ අපි මේ පද්ධතියට මේ තොරතුරු පද්ධතියට ලබා දෙන අගයන්. x1, x2, x3, x4 එහෙම නැත්නම් ඕනෑම ගණනක් මේ විදිහට තියෙන්න පුළුවන්. ඒ වගේම y කියලා තනි පදයකුත් එහෙම නැත්නම් අවුට්පුට් එකකුත් මේකේ තියෙනවා. මේ සියලුම යෙදවුම් x1, x2, x3, x4 කියන යෙදවුම් ගුණ වෙනවා ඊට අදාළ බරපදයෙන්. බරපදය කියලා කියන්නේ එහෙම නැත්නම් weight එක කියලා කියන්නේ බිඳුවත් එකත් අතර තියෙන අගය. ඉතින් මෙහෙම ගුණ වෙච්ච පද සියල්ලම එකතු වෙනවා ඊටත් අර අපි කලින් කතා කරපු නැඹුරුතාවය කියන පදයට එකතු වෙලා යම්කිසි ෆන්ක්ෂන් එකක මේ යෙදවුම් ළමා දීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් විදියට තමයි අපිට අවුට්පුට් එක ලැබෙන්නේ. ඉතින් මේ x1 x2 කියන එක ප්‍රායෝගික මට්ටමේදී අපිට මැනිය හැකි අගයන්. උදාහරණයක් විදියට පූසෙක්ගේ හිසේ ප්‍රමාණය. එයාගේ S2 අතර තියෙන දුර ප්‍රමාණය, වර්ණය. ඔය ඉතින් ඔය වගේ කාරණා. මේ බරපදත් ඒ අනුව තමයි තීරණය වෙන්නේ. අපි දන්නවා විශේෂයෙන්ම පූසෙක් කියන එක සතාව අඳුර ගන්න විශේෂයෙන්ම පූසගේ මූණ අතිශය වැදගත් වෙනවා. එයාගේ වල්ගය හෝ එයාගේ වර්ණයට වඩා. ඉතින් එතකොට ඒ පූසාගේ මූණ කියන එකට වැඩිපුර බරක් යෙදෙන්න පුළුවන්. අපිට තේරෙනවා ඒ කාරණාව. මොකද අපි දන්නවා යම්කිසි සතෙක් අඳුරා ගන්නකොට එයාගේ මූණට වැඩිපුර බරක් අපි වැඩිපුර බයස් එකක් ලබා දෙනවා එයාගේ වර්ණයට වඩා ගොඩක් වෙලාවට. ඉතින් මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් සාධාරණ වශයෙන් ගත්තාම මේ බර තැබීමේ වැදගත්කම ඒකයි. ඉතින් අපි මේ විදිහට ගන්න ෆන්ක්ෂන් එකක අවුට්පුට් එක වෙන්නේ බිඳුවත් එකත් අතර වැලියු එක. දැන් උදාහරණයක් විදිහට අපිට මේ වගේ සද්දෙක් හරියටම කන්ෆර්ම් කරන්න පුළුවන් නම් එතකොට මේ ෆන්ක්ෂන් එක අවුට් කරන්න ඕනේ probability එක 1 කියන එක. එහෙම නැත්නම් අපි මේ ෆන්ක්ෂන් එකෙන් අපිට නෙගේට් කරලා දාන්න පුළුවන් නම් යම්කිසි සතෙක්ට. ඒ කියන්නේ බල්ලෙක් වගේ ආවොත් එයා පූසෙක් නෙමෙයි ඩෙෆිනිට්ලි එතකොට probability 0 වෙනවා. නමුත් ඕනෑම පද්ධතියකට තියෙනවා ඊට අතරමැදි අවස්ථාවක්. යමක් තීරුම් ගැනීමට නොහැකි අවස්ථාවක්. ඒක අපිටත් තියෙනවා. මේ උදාහරණය බලන්න. මෙයා පූසෙක්ද බල්ලෙක්ද කියලා එකපාර කියන්න බෑ. එතකොට අපිට පුළුවන් වෙන්නේ ඒ සඳහා නිශ්චිත වෙච්ච probability එකක් කියවීම පමණයි. එහෙම නැත්නම් සම්භාවිතාවයක් දීම පමණයි. ඉතින් අර විදියට අපි හොයාගත්තු ගණිතමය පද්ධතිය අපිට පුළුවන් කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් විදියට ලියන්න. ලියලා ඊළඟට අපි මොකද කරන්නේ? ඒ ප්‍රෝග්‍රෑම් එක අපිට පුළුවන් ට්‍රේන් කරන්න. ඒ සඳහා අපි භාවිතා කරනවා මේ වගේ රූප. දැන් අපි අර කලින් කතා කරපු උදාහරණයම ගත්තොත් අපිට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකට මේ වගේ විවිධ සත්තුන්ගේ පූසන්ගේ රූප දෙන්න. දීලා ඒත් එක්කම අපි අර කතා කරපු ඉන්පුට් ෆීචර්ස් එහෙම නැත්නම් ඉන්පුට් වේරියබල්ස්. ඒ කියන්නේ හෙඩ් එකේ සයිස් එක, කලර් එක ඒ වගේ ඒවත් ඉන්පුට් කරලා ඒ වගේම මේ ඉන්නේ රූපේ ඉන්නේ පූසෙක් කියන එකත් කන්ෆර්ම් කරනවා. කරලා මේ විදියට දහස් ගණනක් අපිට පුළුවන් මේ රූප දීලා ඒ කම්පියුටර් සිස්ටම් එක ට්‍රේන් කරන්න. ඉතින් අපි මේ විදියට නැවත අර පූසන්ගේ පින්තූර එහෙම නැත්නම් පූසෙන් නොවන සත්තුන්ගේ පින්තූර සහ ඊට අදාළ වෙන ඉන්පුට්ස් අපි ලබා දුන්නාම අවුට්පුට් එකත් එක්කම මේ කාර්යය නැවත කිරීමේදී අපිට අර බර සඳහා එන අගයන් ඔප්ටිමයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සඳහා වඩා සුදුසු අගයන් ගණිතානුකූලව අපිට හොයන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ගණිතානුකූලව හොයාගත්තායින් පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒ අගයන් සුදුසු මට්ටමට අපි ඔප්ටිමයිස් කරායින් පස්සේ ඒ කියන්නේ සාර්ථකව අපි ඒක සොයාගත්තායින් පස්සේ අපිට පුළුවන් මේක ප්‍රායෝගික මට්ටමේ ක්‍රියාකාරීත්වයකට දාන්න. ඒ කියන්නේ අපි මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකට ඕනෑම සතෙක්ගේ පින්තූරයක් දීලා අපි කියනවා මේ ඉන්නේ මොන සතෙක්ද කියලා අපිට අහන්න පුළුවන්.
එතකොට අපි අර කලින් කතා කරපු මැතමැටිකල් මොඩල් එක ඔප්ටිමයිස් වෙලා තියෙන නිසා දැන් මොකද වෙන්නේ? අර රූපයක් දුන්නහම ඒ සඳහා හොඳ අගයක්, හොඳ probability එකක් පූසෙක් නම් පූසෙක් කියන තත්ත්වයක් එහෙම නැත්නම් වෙන සතෙක් නම් එහෙම නෙමෙයි කියන තත්ත්වයක් අර කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකකින් ලබා දෙනවා. ඉතින් මොකද්ද මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ? යම්කිසි ලොජික් එකක් ෆලෝ කරන්නේ නැතුව දෙන තොරතුරු බේස් කරගෙන කලින් අපි ඉගෙනගත්තු කාරණාවක් තේරුම් අරගෙන ඒ අනුව කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වැඩ කරනවා. ඉතින් මේක තමයි මූලිකම කෘතිම බුද්ධියේ අවස්ථාව. අපි මේකට කියනවා නියුරල් නෙට්වර්ක් එකක් කියලා. නියුරල් නෙට්වර්ක් එකක් කියන අදහස ගන්න අපේ මනසේ අපේ බ්‍රේන් එකෙත් මේ සිස්ටම්ස් වැඩ කරන්නේ ඒ ආකාරයටම වන නිසා. මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක අපිට ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි. අපි භාවිතා කරන ගොඩක් උපකරණවල මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් කියන එක දැනටම තියෙනවා. ඒ වගේම ගොඩක් කම්පැනිස් වලින් සහ විවිධ ආයතන මේවා භාවිතාත් කරනවා. ශ්‍රී ලංකාවේ පවා භාවිතා කරනවා. හොඳම උදාහරණ තමයි අපේ Google Assistant එහෙම නැත්නම් අපේ Apple iPhone එක තියෙන Siri කියන app එක ඊට අමතරව Amazon Alexa වගේ මේ වගේ උපකරණවල මේ තියෙන්නේ ඇත්තටම AI යම්කිසි ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් මට්ටමක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔයා ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් අරගෙන ඊට අනුරූපව අපිට උත්තරයක් දෙන්න පුළුවන් උදව්වක් කරන්න පුළුවන් පද්ධති. ඒ වගේම විශේෂයෙන්ම ගොඩාක් ක්ෂේත්‍රවල මිලිටරි ඊට පස්සේ හෙල්ත් කෙයාර් හොටෙල් ඊට පස්සේ මාර්ග පද්ධතිවල මේ AI භාවිතා වෙනවා. ඒ වගේම තියෙන වැදගත්ම අංගයක් තමයි මේ ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එකේ මිනිසාගේ බුද්ධිය සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන ක්‍රියාවලිය අපිට පුළුවන් එතකොට මේ AI භාවිතා කරලා ඔටෝමේට් කරන්න. හරියට self driving කාර් එකක් වගේ. සාමාන්‍ය මිනිස්සෙක් අවශ්‍ය වුණාට මේ වගේ ඩ්‍රයිවිං කරන්න AI පද්ධතියකට අපිට මේ අර කලින් කියපු ක්‍රමවේද වලින්ම අපිට උගන්වන්න පුළුවන් කොහොමද මේ කටයුත්ත කරන්න කියලා. ඉතින් ඔයගලන්ට තේරෙනව නේද අපේ මනස භාවිතා කළ යුතු ගොඩක් කරුණු මේ වගේ පද්ධති භාවිතා කරලා අපිට රීප්ලේස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය ගැන ඔයගලන්ට යම්කිසි අදහසක් මේ වීඩියෝ එකකින් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මම ඒ වගේම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු හැම දිනාටම. ගොඩක් ස්තුතියි.